සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා. නිදුක් නිරෝගී දීර්ඝායුෂම සැලසේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පිවිතුරු නිවන් මඟ නිවන අවබෝධ කරගන්නට කැමති කෙනාට ඒ නිර්වාණ මාර්ගය දියුණු පවුණු කරවා ගැනීම පිණිස උපකාරක වන දහම් කරුණු කියා දීම තමයි මේ දහම් වැඩසටහනෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාර වන කාරණා 37ක් නිර්වාණ මාර්ගය. ඒ කරුණු 37 තමයි මේ වැඩසටහනින් පැහැදිලි කරන්නේ. ඉතින් නිවන් මාර්ගය ගැන ඔබට අහන්න ලැබෙන මේ ධර්ම දේශනා මාලාව ඔබට දුර්ලභ ලැබීමක් විදිහට සලකන්න ඕනේ. ඉතින් අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සඳහා රඹාවැව පාර මෛත්‍රීගම පණ්ඩිකාර මඩුව ලිපිනේ පදිංචි පින්වත් සන්ධ්‍යා කුමාරි හේරත් මහත්මිය විසින් දායකත්වය දරන්නේ. එතුමිය බොහෝ පින් රැස් කර ගන්නවා පරම ගම්බීර ධර්මය අන් අයට අහන්න සලස්වන ධර්ම දානය තුලින්. ඉතින් පින්වතුනි, දැන් ඔන්න අපි හිතමු දැන් අපි මීට කලින් දහම් වැඩසටහනක ආනාපානසති භාවනාව, කායානුපස්සනා භාවනාව පුරුදු වෙන හැටි මුලින්ම භාවනාවට පැමිණෙන කෙනෙක් පුරුදු වෙන හැටි අපි කියලා දුන්නා. එතකොට මේ ක්‍රමයට එක්කෙනෙක් හරි මේ ධර්ම දේශනාව අහලා පුරුදු කළොත් එහෙම ඒ ධර්ම දාණය දෙන පින්වතුන්ට කොච්චරනම් වාසනාවක්ද. එක්කෙනෙකුට හරි මේ භාවනාව කියන එක සමහරවිට සසර පුරුද්දට වැඩිනවා. සමහර අයගේ සිහිය හොඳට තියෙනවා, නුවණ තියෙනවා. ඒ ඇයිට මේ භාවනා ක්‍රම කියලා දුන්න ගමන් ඉක්මනට යන එක පුරුදු කරනවා. ඉතින් ඇත්තටම ආනාපාන සති භාවනාව වගේ එකක් කරන්න හොඳ කැපවීමක් ඕන. හොඳ කැපවීමකින් ආනාපාන සති භාවනාව හොඳට පුරුදු කළොත් මම හිතනවා ඊටා ඉක්මනින් සමාධිය ඇති වෙනවා. කැපවීමෙන් එකම භාවනාව කරනවා. එතකොට කැපවීමෙන්ම කරනකොට කාලයක් සමහර අයට දවසින් දෙකකින් සමාධිය ඇති වෙනවා. අපි කියමු ස්වාමීන් වහන්සේලා අතර ඉතින් සම්පූර්ණයෙන්ම දානේ වළඳන රාත්‍රියට පොඩ්ඩක් සැතපෙන වෙලාව හැර උදේ දවල් දානේ වෙලාව හැර එතකොට අනිත් හැම වෙලාවෙම ටිකක් සක්මන් කරනවා, ආනාපාන සති භාවනාවේ ටිකක් වැඩිපුර ඉන්නවා. ඒ විදිහට සතියක් විතර භාවනා කරනකොට බොහෝ අයගේ හිත එකඟ වෙන පැත්තට ඇති වෙනවා. ඉතින් හිත එකඟ වුණා කියලා තියෙන යහපත තමයි අර අපහසුකින් තොරව භාවනා කරගන්න පුළුවන්. මුලින් එන අපහසුතා අමාරුකම් ඒවා දුර වෙලා යනවා හිත එකඟ වෙන්න ගන්නකොට. එතකොට අදත් අපි
කල්පනා කළා ආනාපාන සති භාවනාව ගැනම සතර සතිපට්ඨානේ දැන් අපි සත්‍තිස් බෝධිපාශික ධර්ම ගැන කතා කරනකොට පළවෙනි කාරණා හතර තමයි කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. එයින් කායානුපස්සනාව ඇතුළත භාවනා ක්‍රම 14ක් තියෙනවා. ඒ 14ම ඉගෙන ගන්න එක අපිට හරි උපකාරයි. ඉදිරියට යනකොට මේ ඒ කොටස් 37 සත්‍තිස් බෝධිපාශික ධර්මවල ගොඩාක් විස්තර ඔබට ඉගෙන ගන්නට නොලැබේවි. නමුත් කායානුපස්සනාව ගැන වැඩිපුර ඉගෙන ගන්නට ලැබෙනවා. මොකද හේතුව ඒ ඉතිරි ගුණධර්ම දියුණු කරන්නට කායානුපස්සනාව හරි උපකාරයි. ඉතින් පින්වත්නි ඔන්න කායානුපස්සනාවේ පළවෙනි භාවනා ක්‍රම විදිහට ආනාපාන සතිය භාග්‍යතුන් වහන්සේ වදාළා. ඒ ආනාපාන සති භාවනාව කරන්න කැමති කෙනා මේ වනයේකට හෝ ගහක් මුලට හෝ එහෙම නැත්නම් හිස් තැනකට නිදහස් කුටියකට හෝ විවේක තැනකට ගිහිල්ලා කය උඩුකය ඍජු කරගෙන පළඟක් බැඳගෙන ඉඳ ගන්නවා. එතකොට පළඟක් බැඳගෙන ඉඳ ගන්නවා කියන එක සාමාන්‍යයෙන් ඉන්දියාවේ කාලේ කවුරුත් කරන දෙයක්. එතකොට අද කාලේ මේ මිනිසුන්ගේ ධනිෂ්කයක් කොමුයි ඒ කලබල කරදරත් එක්ක ඉඳ ගන්න පොඩි ආසනයක් වගේ තිබ්බට වරදක් නැහැ. කොට්ටක ඉඳ ගත්තට පොඩි පුටුවක ඉඳ ගත්තට කමක් නැහැ. හැබැයි කොන්ද කෙලින් තියෙන්න ඕන. කය ඍජු කරගෙන තියෙන්න ඕන. එතකොට මේකේනා ආනාපාන සති භාවනාව කරන්නේ සිහියෙන් යුතුව දැන් කය හොඳට ඍජු කරගෙන සිහිය පිහිටව ගන්නවා. දැන් මං ආස්වාස ප්‍රාස්වාස සිහි කරන ආනාපාන සති භාවනාව දැන් කරනවා කියලා. සිහියෙන් යුතුව ආස්වාස කරනවා, සිහියෙන් යුතුව ප්‍රාස්වාස කරනවා. මේකට තමයි මුලින්ම හුරු වෙන්නේ. එතකොට හිතේ ස්වභාවය තමයි හිත හැමතැනම යන එක. එහෙම නැත්නම් හිතේ ස්වභාවය තමයි හිත හැකිලිලා කුසීත වෙලා නින්දට වැටෙන එක. නැත්නම් හිතේ ස්වභාවය තමයි ඇඟට බර ගතිය දැනෙන එක. එතකොට මේ නීවරණ ධර්මයෝ ඇඟ කුසීත වෙලා බර වුණා කියන්නේ තීන මිද්දට එන්නේ. ඒක වැටෙන්නේ. එතකොට ඒ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන පංච නීවරණ බැහැර කරමින් අර ආස්වාස ප්‍රාස්වාසයේ දෙන්න ඕන. ඒක මේ වගේ. අපි කියමු ආනාපාන සතිය කියන්නේ අපි උපමාවකට ගත්තොත් පාරක් කියලා. ඒ පාරේ ඉන්නවා සත්තු 5 දෙනෙක්. ඒ සත්තු 5 දෙනා ගේ කටයුත්ත තමයි මේ පාරේ කාටවත් යන්න දෙන්නේ නැහැ. ලේසියෙන් මරන්නත් බෑ. එතකොට මොකද කරන්නේ? මේ පාරේ යන කෙනාට ඉස්සල්ලාම ඒ හම්බෙන සතා පන්න ගන්න ඕන. පන්න ගත්ත ගමන් එයාගෙන් තියෙන බාධාව අයින් වෙලා ඒ පාරේ යන්න පුළුවන්. ඉතින් ඒ වගේ තමයි ආනාපාන සතියේ නැමැති ඒ භාවනා නිමිත්තේ ගමන් කරනකොට කාමච්ඡන්දේ හරහට එනවා. එතන යා නැවතුනොත් ආනාපාන සති භාවනාව ඉදිරියට යන්න බෑ. ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන පංච නීවරණ හිත විසිරෙනවා. දැන් ඔය භාවනාව හොඳට වැඩෙනවද කියලා හොයාගන්න පුළුවන් ක්‍රමයක් තමයි අර හිත විසිරෙන ප්‍රමාණය අඩු වෙනවා. වෙලාවකට හිත විසිරිලා පැය භාගයකට විතර පස්සේ ආය ආනාපානසතිය මතක් වෙන්නේ. ඒක අඩු වෙවි ගිහලා සමහර වෙලාවට විනාඩියෙන් මතක් වෙනවා. තප්පර ගානකින් මතක් වෙනවා. ඒ වාගේ අර හිත එළියේ දුවන ප්‍රමාණය අඩු වෙවි යනවා. එතකොට භාවනා අරමුණේම තියෙනවා. එතකොට අර හිත හැමතැනම දුවන්නේ නැතුව අපහසුයක් නැතුව අර ආස්වාස ප්‍රාස්වාසයෙන් හිත පිහිටව ගන්නකොට හොඳට ප්‍රමෝදයක් ඇති වෙනවා. පාමොජ්ජය උපදිනවා. තව භාවනාව කරන්න හිතෙනවා. අපිට යමකින් ප්‍රීතිය සැපේ උපදින්නේ නැතිකොට තමයි අපිට ඒක එපා වෙන්නේ. මේ ලෝක සත්වයාගේ ස්වභාවය තමයි යමකින් ආස්වාදය ලැබෙනවා නම් ඒ පැත්තට යනවා. ඒතකොට අර ප්‍රීතිය සැපේ නැමැති භාවනාවේ ආස්වාදයක් ලැබෙන නිසා එයා භාවනාව නතර කරන්න කැමති නෑ. එයා කරන්න අකමැති දිගට.
ඒකට ඇත්තටම ඔය මට්ටමට එනකල් තමයි අමාරුවෙන් භාවනාව කරන්න තියෙන්නේ. මේ නීවරණ යම් විදිහකට සංසිඳෙනකල්. ඊට පස්සේ ආස්වාස ප්‍රාස්වාසය කියන එකට හොඳට සිහිය පිහිටවගෙන මම කිව්වා දැන් සාමාන්‍යයෙන් භාවනා පන්තිවල උගන්වන්නේ නාසිකාග්‍රේ නහය කෙලවරේ සිහිය පිහිටව ගන්න තුටුසුම යනවා පේනවා කියලා දැනෙනවා කියලා. නමුත් එක එක්කෙනාගේ ශරීරවල වල ස්වභාව අනුව ඒකේ හැම කෙනාගේම නහය වදිනවා කියලා දැනීමක් නැහැ. සමහර අයගේ උඩු තුලේ වැදෙනවා දැනෙනවා. සමහර අය නහය උඩ දැනෙනවා. සමහර අය නහය ඇතුල් බිත්තියේ වැදෙනවා දැනෙනවා. එක එක විදිහට. ඊට පස්සේ ඒ විදිහට භාවනා කරනකොට ඒ ආස්වාස ප්‍රාස්වාසයේ කෙරෙහි හොඳට සිහිය පිහිටවගෙන ඉන්නකොට නැවත නැවත භාවනාව කරනකොට ටික කාලයක් යනකොට එයාට දැනෙනවා ගන්න හුස්මෙම හෙළන හුස්මෙම දිග බවකුත් තියෙනවා කෙටි බවකුත් තියෙනවා. දිග හුස්මක් ගන්නකොට දීර්ඝ ලෙස ආශ්වාස කළා කියලා දැනගෙන හුස්ම ගන්නයි. දීර්ඝ ලෙස හුස්ම හෙළනකොට දීර්ඝ ලෙස ප්‍රාශ්වාස කළා කියලා දැනගෙන හුස්ම හෙළන්නේ. කෙටියෙන් හුස්ම ගන්නකොට කෙටි ලෙස හුස්ම ආශ්වාස කළා කියලා දැනගෙන ආශ්වාස කරන්නේ. කෙටි ලෙස මේ ප්‍රාශ්වාස කරනකොට කෙටියෙන් ප්‍රාශ්වාස කළා කියලා දැනගෙන එයා ප්‍රාශ්වාස කරන්නේ. ඒක දැනගනිමින් ආශ්වාස ප්‍රාශ්වාසයේ පවත්වනවා. බලෙන් හුස්ම ගැනීම හෙලින්නේ නැහැ. අර ගන්න හුස්ම රැල්ලේම දිග කෙටි බව යාට තේරෙනවා. මෙහෙම යනකොට සම්පූර්ණයෙන්ම ආශ්වාස ප්‍රාශ්වාස සහිත මේ මුළු කයම තේරුම් ගනිමින් ආශ්වාස කරනවා ප්‍රාශ්වාස කරනවා. ඒතර මේ ආශ්වාස ප්‍රාශ්වාස කියන එක කාය සංඛාරයි. කායට ප්‍රතිබද්ධ වෙලා තියෙන්නේ. ශරීරයක් කියන එකක් නැත්නම් හුස්ම රැල්ලක් කියන එකක් දැනගන්න නැහැ. ඒතර ඒ කාය සංඛාරය ආශ්වාස ප්‍රාශ්වාස නම් වූ කාය සංස්කාරය දැනගනිමින් සංසිඳවමින් පස්සම්බයං කාය සංකාරං සංසිඳුවා ආශ්වාස කරනවා ප්‍රාශ්වාස කරනවා හුස්ම රැල්ලේ බර අඩු වෙලා ඉතාමත් සියුම් වෙන්න ගන්නවා. සංසිඳී යනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා උදාහරණයකට ගත්තොත් වඩු බාසුන්න කෙනෙක් යතු ගන්නකොට දීර්ඝ ලෙස යතු ගන්නකොට මන් දැන් දීර්ඝ ලෙස යතු ගෑවා කියලා එයා දන්නවා. කෙටියෙන් යතු ගන්නකොට කෙටි ලෙස යතු ගෑවා කියලා දන්නවා. ආන් ඒ වගේ දීර්ඝ ලෙස ආශ්වාස කරනකොට දීර්ඝ ලෙස ආශ්වාස කළා කියලා දන්නවා. කෙටියෙන් ආශ්වාස කරනකොට කෙටියෙන් ආශ්වාස කළා කියලා දන්නවා. දීර්ඝ ලෙස ප්‍රාශ්වාස කරනකොට දීර්ඝ ලෙස ප්‍රාශ්වාස කළා කියලා දන්නවා. කෙටියෙන් ප්‍රාශ්වාස කරනකොට කෙටියෙන් ප්‍රාශ්වාස කළා කියලා දන්නවා. එතකොට මේ ආශ්වාස ප්‍රාශ්වාසය මේ විදිහට මෙයා හොඳට මේ පියවර 4 ආනාපාන සති භාවනාව කරනවා. මෙහෙම කරනකොට පින්වතුනි මෙයාට දිගට මේ ආනාපාන සතියේ දැන් බලන්න මේවා වලදී ධ්‍යාන සමාපatti සමාධි සමාපatti ගැන නෙමෙයි විස්තර කරන්නේ. කායානුපස්සනාව වඩද්දී කය කෙරෙහි හොඳට සිහිය පිහිටවන එක තමයි මූලික වෙන්නේ. කය කෙරෙහි මූලික මේ සිහිය පැවැත්වීම කායානුපස්සනාවේදී. එතකොට සමාධියක් හිතේ කොහොමද ඇති වෙන්නේ ධ්‍යාන කොහොමද ඇති වෙන්නේ කියන එක සත්‍තිස් බෝධිපාශික ධර්මවලදී ඉදිරියට බොජ්ජංග ධර්ම ඉගෙන ගනිද්දී ආර්ය අෂ්ටාංග මාර්ග ඉගෙන ගනිද්දී ඉදිරි ධර්මතාවලදී අපිට ඒවා ඉගෙන ගන්න පුළුවන් මේ භාවනාවලදී කොහොමද ධ්‍යාන ඇති වෙන ඒවා මාර්ගාංග විදියට බලපාන්නේ කියලා. සහ කොහොමද පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ කොහොමද මේ භාවනාව තුළ තේරුම් ගන්නේ කියලා අපිට ඉදිරියේදී ඉගෙන ගන්න පුළුවන්. දැන් කලබල වෙන්න එපා. කායानुපස්සනා භාවනාව වඩන්නේ ඒ නිසා ආශ්වාස ප්‍රාශ්වාසයක් ගැන තමයි සිහිය පිටවන්නේ. කිසිම හේතුවක් මත ආශ්වාසයක් ප්‍රාශ්වාසයක් කියලා මේ මෙනෙහි කරන භාවනා අරමුණ මෙනෙහි කරන එක නතර කරන්නේ නැහැ. සමහර අයට ටිකක් හිත එකඟ වෙගෙන එනකොට යම් හේතු මුල් කරගෙන විප්‍රකාර රූප පේනේවා සද්ද ඇහෙනේවා සමහර කෙනෙකුට වෙන්න පුළුවන්. 100කට එක්කෙනෙකුට දෙන්නෙකුට වගේ. එතකොට මතක තියාගන්න ඕන අපි ආනාපානසති භාවනාව වඩන්න ඉඳගත්තේ. මිසක් මේ චිත්‍රපටි බලන්න නෙවෙයි.
ඒ නිසා ඒවට හිත යොමු කරන්නේ. සමහර අයගේ හිත ඔළුව තද වෙන අවස්ථා තියෙනවා. එතකොට ඒ වගේ වෙලාවක යාර භාවනා අරමුණ දැඩිව ගන්න එයාගේ සැහැල්ලුව නැතිවීමත් එක වෙන්නේ. එතකොට එයා උපක්‍රමශීලී වෙන්න ඕන එයාගේ හිත කය සැහැල්ලු කරගන්න. ඊළඟට සමහරවිට ඉඳගෙනම මේ භාවනාවට ඒ භාවනාවත් එක්ක ඔට්ටු වීම තුලින් ඒකම කරන්න ඕන කියලා කයේ ලොකු වේදනාවක් ඇති වෙන්න පුළුවන් සමහර අයගේ. ඒ වගේ වෙලාවට සක්මන් කිරීම ආදී උපක්‍රම භාවිතා කරන්න ඕන. තුනුරුවන් වඳින එක, උදේ හවස තුනුරුවන් වඳින එක, ටිකක් සක්මන් කරන එක, ඊට පස්සේ ආපහු භාවනාවට ඉඳ ගන්න එක. ඒ වගේ හිමීට ඉඳගෙන භාවනා කරන වෙලාව වැඩි කරනවා. ඉතින් මේ ආනාපාන සතිය හොඳට වඩන ගිහි කෙවල් වල අය ඉන්නවා. මට මතකයි මේ එක 100 කෙනෙක් හිටියා. ඒ 100 අවුරුදු 90 ගානකදී මැරුණේ. ඒ 100 අසනීප වුණා. ඉතින් දරුවෝ ටික ඔක්කොම එකතු වෙලා ඒ 100ව හොස්පිටල් එකට ගෙනිච්චා. ගෙනියලා දැන් මෙයාව චෙක් කරලා බලනකොට මෙයාගේ වකුගඩු දෙකම දිය වෙලා. දැන් රිපෝට් එකට පුදුමයි දොස්තරට කොහොමද මෙහෙම වුනේ කියලා. ඒ කියන්නේ 100 හොඳට ඉන්නවා. කතා බහ කරලා ඉන්නවා. ඉතින් මේ වාගේ මෙච්චර හානියක් වකුගඩු දෙකටම වෙලත් මෙහෙම ඉන්න එක ගැන දොස්තර මහත්තයට පුදුමයි. ඊට පස්සේ මොකටත් ආයෙ චෙක් කරන්න කියලා. ඒත් ඒ රිපෝට් එකම ආවා. එතකොට දොස්තර දරුවන්ට කිව්වා මෙයා ඒ හැටි කාලයක් ඉන්නේ මේ වකුගඩු දෙකම දැන් ආයෙ ගන්න දෙයක් නැහැ කිව්වා. ඒ වුණාට තාත්තට වකුගඩු රෝගී රෝග ලක්ෂණ මෙතෙක් ඇවිල්ලා නැහැ. රිපෝට් වලින් විතරයි වකුගඩු රෝග මේ සම්පූර්ණයෙන් දෙකම සෞතුයි කියලා ආවේ. ඊට පස්සේ මේක පුදුමයක් නේ දැන් රිපෝට් වැරදිද කියන තැන තමයි කට්ටිය ඉන්නේ. කට්ටිය කතා වෙනවා. ඊට පස්සේ දැන් හැබැයි 100ට කිව්වේ නෑ මේක කවුරුත්. 100 දොස්තර මහත්තයා ළඟට ගියා. ගිහිල්ලා දොස්තර මහත්තයෙන් ඇහුවා මේ දොස්තර මහත්තයා මේ කට්ටිය ළමයි ඔක්කොම මේ කලබල වෙලා ඉන්නේ මගේ වකුගඩු දෙක සවුතු නිසාද කියලා ඇහුවා. ඒතර දැන් දොස්තර මහත්තයා කිව්වා මේ 100ට මේ ළමයි මේක දැන් කිව්වද? නෑ එක ළමයෙක්වත් මට ඔක කිව්වේ නෑ කිව්වා. එහෙනම් 100 කොහොමද දන්නේ කිව්වා. ඊට පස්සේ කිව්වා දොස්තර මහත්තයා මගේ ශරීරයේ තියෙන කොටස් 32ක් තියෙනවා නම් ඒ 32ම මම දැක ඉන්න කෙනෙක් කිව්වා. ඒතකොට කොහොමද 100 දැන් එහෙම කොහොමද දන්නේ? ඊට පස්සේ කියනවා දොස්තර මහත්තයා මට තව සතියයි ආයුෂ තියෙන්නේ. ඉතින් මගේ සතියේට මෙයාලට කලබල වෙන්න දෙන්න එපා. කොහොම නෙවෙයි මොන බෙහෙත කළත් සතියෙන් මගේ ආයුෂ ඉවරයි. ඊට පස්සේ 100 කිව්වා මම මේ වෙනකොට මට දැන් අවුරුදු 95යි. එතකොට අවුරුදු 50න් වගේ මෙයා බඹසර සමාදන් වෙලා තියෙනවා. ඒ අවුරුදු 50 ඉඳලම අවුරුදු 95 දක්වා බ්‍රහ්මචාරී බිරිඳගේ ඇසුරින් වෙන් වෙලා. ඒ අවුරුදු 50ටම එයා වඩු බාසුන කෙනෙක් 100. අවුරුදු 50 ඉඳලා වඩු වැඩ කරලා මේ වැඩේ කරලා දෙන මිසක සල්ලි ගන්නෑ එයා අතට. බිරිඳ තමයි ඒකට ගාන කියලා සල්ලි ගන්නේ. අවුරුදු 50 ඉඳලා 95 දක්වා මුදල් අත ගාලා නැහැ. ඊට පස්සේ කියලා තියෙනවා මම මේ අවුරුදු 45ක් ආනාපාන සතිය වඩපු ශ්‍රාවකෙක් යම් විදිහට ජීවිතය දකින්නවද ඒ විදිහටයි මම ජීවිතය දකින්නේ කියලා. ඒ තාත්තා නැති වෙලා දැනට අවුරුදු 10ක් 15ක් විතර හිටියේ. ධර්මයේ හොයන ධර්මයේ පුරුදු කරන අය ඉන්නවා කියන්නයි මම කියන්නේ. ඊට පස්සේ සතියක් මේ සතියකින් ආයෙ අමාරු වුණා. තාත්තා කිව්වා මේ අමාරු වුණාට බය වෙන්න එපා. පැය දෙකකින් ආයෙ සාමාන්‍ය මට්ටමට එනවා. පණ යන තරමට අමාරු වෙලා උස්ම හිර වෙලා ආයෙත් පැය දෙක යනකොට මේ තනිප වුණා. ඊට පස්සේ තාත්තම කිව්වා මං හෙට හරියටම දහවල් දෙකට මගේ මේ ප්‍රාණය නිරුද්ධ වෙනවා. මගේ ජීවිතය අන්තරා වෙනවා.
මගේ ජීවිතේට මිනිසෙක් විදියට මම කරගන්න ඕන දේවල් ටික කරගත්තා. උඹලගේ ජීවිතේට සාරණක් හොයාගනින්න කියලා දරුවන්ට කිව්වා. ඉතින් ඒ තාත්තා හරියටම කියපු වෙලාවට මැරුණා. නමුත් දරුවෝ සරණක් හොයාගත්තද කියන එක සැකසහිතයි. ආනාපාන සති භාවනාව කරපු කෙනා ගේ ස්වභාවය තමයි සිහිය මරණ මොහොත දක්වාම තියෙනවා. දැන් ඒ තාත්තා මාර්ගඵල ලැබුවද නැද්ද කියලා අපිට හොයාගන්න අපි එහෙම දන්නේ නැහැ. මම එවැනි තීරණයකට එන්නේ නැහැ. රහතන් වහන්සේ නමක් ගැන භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ආනාපාන සති භාවනාව හොඳට පුරුදු කරපු කෙනෙක්. ඒ තුලින් අරහත්ත්වයටපත් වෙලා ඒ රහතන් වහන්සේ අවසාන හුස්ම පොදත් සිහියෙන් හෙළනවා. ආනාපාන සති භාවනාව පුරුදු කරපු කෙනා අවසාන හුස්ම පොදත් සිහියෙන් හෙළනවා. ඒ කියන්නේ මේ මැරෙනකොට ඒ අවසානයේ ගිය හුස්මක් දන්නවා. එච්චර සිහියක්. සංඝයා මැද ඒ කාලේ වෙනම කය ඍජුවට තියෙනවා කියන ආනාපාන සති භාවනාව වඩන සංඝයාගේ. වෙනම හොයාගන්න පුළුවන් කියනවා. ඉතින් මේ භාවනාවේ තියෙන විශේෂත්වය ගැන මම කිව්වේ. ඉතින් බුදුරජාන් වහන්සේ ඔය විදිහට වදාරලා කායානුපස්සනාව විදිහට ඔය ආනාපාන සතිය උහුම් වදාරලා දේශනා කරනවා. ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. දැන් මේ විදිහට තමා තුළ ජීවිතයක් විදිහට ක්‍රියාත්මක වෙන්නේ මේ ආස්වාස ප්‍රාස්වාසය. කියලා මේ හුස්ම රැල්ලත් එක්ක තමන්ගේ කය පිළිබඳව කායානුපස්සන කය ගැන නුවණින් බැලීමේ සිහිය පිහිටනවා. තමා ගැන හොඳට තේරෙනකොට කායානුපස්සනාවේ ආනාපාන සතිය තුලින් එයාට තමා ගැන හොඳටම තේරෙන්න ඕන. එතකොට තමයි බහිද්ධාවාං කායේ කායානුපස්සී විහෙරති. අන් අයගේ ශරීරයේ ආස්වාස ප්‍රාස්වාසයක් සහිතව ස්වභාවයක් නේ තියෙන්නේ කියලා අන් අයගේ කය පිළිබඳවත් ඒ දැකීමක් ඇති වෙනවා. මට මතක හැටියට ජනවසඹ සූත්‍රයේ තියෙනවා ඒක එයාට පහළ වෙන ඥාන දර්ශනයක්. අන් අයගේ කයේ කායික ස්වභාවය කායානුපස්සනාව අන් අයට ගලපා බලන්න ඥාන දර්ශනයක් උපදිනවා යාට. ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති අජ්ජත්ත බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති. තමා තුලත් අන් අය තුලත් මේ ආස්වාස ප්‍රාස්වාසයක් සහිත මේ කයක් පැවැත්වීම පිළිබඳව කයේ යථා ස්වභාවය දකිමින් වාසය කරනවා. එතකොට පින්වත්නි අජ්ජත්ත බහිද්ධ වශයෙන් ආධ්‍යාත්මික බාහිර වශයෙන් කායානුපස්සනාව ওই විදිහට වඩනකොට වඩන මට්ටමට එන්න හොඳට යාගේ ආනාපාන සතිය වැඩිලා. මේවා මේ දවසින් දෙකකින් කරන ඒවා නෙවෙයි. ඒ බුද්ධ කාලේ නම් ඉතින් දවසින් මහා පින්වන්තයෝනේ. දවසින් වැඩෙනවා සතර සතිපට්ඨානෙම. මොහොතින් වැඩෙනවා. ඉතින් ඒ වෙලාවේ මාර්ගඵල ලබනවා කියන්නේ ඉතින් සතර සතිපට්ඨානෙ වැඩිලානේ. ඉතින් අද බොහෝ ඈතකට ගිහිල්ලා දුර්වල මිනිස්සු වාසය කරන්නේ. ඉතින් ඒ නිසා හිමීට භාවනාව පුරුදු කර ගන්න ඕන. කලබල වෙන්නේ නැතුව. අදිෂ්ඨාන කළා බෑ. දැන් ඔන ආනාපාන සතිය මේ ආස්වාසය ප්‍රාස්වාසය දවසක් කළා මට දිග කිටි බව වැටහෙවා කියලා එහෙම බෑ. කාය සංස්කාර වැටහෙවා ආධ්‍යාත්මික කායානුපස්සනාව වැටහෙවා බාහිර කායානුපස්සනාව වැටහෙවා කියලා ප්‍රාර්ථනා වෙන්නේ පුහුණු වීම තුලින් තමයි ඒක තමාට දකින්න ලැබෙන්නේ. ඊට පස්සේ තියෙනවා සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ඒ ආනාපාන සතිය තුලින් කායානුපස්සනාවේ හට ගැනීම දකින්නයා. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. වෙනසෙන ආකාරය දකිනවා. සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදය වය දෙකම දකිනවා. කියන්නේ කායානුපස්සනාව තුලින්ම එයාට පංච උපාදාන ස්කන්ධේ ප්‍රකට වෙනවා කියලා මේ කියන්නේ. මේ ලෝකේ හට ගන්නවා නම් හට ගන්න තියෙන්නේ පංච උපාදානස්කන්ධය. වෙනසෙනවා නම් වෙනසෙන්න තියෙන්නේ පංච උපාදානස්කන්ධය. හොඳට තේරෙන්න ගන්නවා. ඒක තේරෙන්නේ යාට ආස්වාස ප්‍රාස්වාසය තුලින්.
සමුදේ වය තේරෙනවා. ඉතින් මේකට කලබල විය යුතු නැහැ. පුහුණු වීමයි තියෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා කායෝතිවා 50 සතිපච්චුපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පතිසති මත්තාය අනිසිතෝති විහෙරති. අත්ති කායෝතිවා ආශ්වාස ප්‍රාශ්වාස සහිත හට ගැනීමක් වෙනසීමක් පිරෙන හේතුඵල ධාමෙන් හටගත්ත කයක් තියෙනවා කියලා. අත්ති කායෝතිවා 50 සතිපච්චුපට්ඨිතා හෝති. ඒ ශ්‍රාවකයා හට හොඳට සිහිය පිහිටනවා. බලවත්ව සිහිය පිහිටනවා කායානුපස්සනාව ගැන. කායානුපස්සනාව තුල ඊළඟට අවබෝධ ඥානෙ ඥානමත්තාය අවබෝධ ඥානෙ ඇති කරනවා. මේ ආස්වාස ප්‍රාස්වාසය තුලින්ම එයාට ජීවිත අවබෝධය ඇති කරනවා. ඊළඟට පතිස්සති මත්තාය බලවත්ව සිහිය පිහිටනවා. අනිශ්චිතෝච විහෙරති. ඒ කෙනා මම මගේ ආත්මය කියලා අර ආස්වාස ප්‍රාස්වාස කෙරෙහි ඇලෙන්නේ නැතු යනවා. නචකින්චි ලෝකේ උපාදීයති. ලෝකේ කිසිම දෙයක් ගැන ලෝකේ කිවි රූප වේදනා සංඥා සංකාර විඥාන පංච උපාස්කන්ධ ලෝකේ කිසි දෙයක් එයා ග්‍රහණය කරගන්නේ. ඊට පස්සේ ඒවම්පිකෝ භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති. ඕන ආස්වාස ප්‍රාස්වාසය මුල් කරගෙන ওই විදිහටත් කායානුපස්සනාවෙන් වාසය කරන්න පුළුවන් කියලා සතර සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වෙනවා. ඔන්න කායානුපස්සනාව වඩන හැටි. පින්වතුනි දැන් සමහර අයට හැම භාවනාවක්ම කරන්නට සමහර අයට අමාරුයි. සමහර අයට ආනාපාන සතිය හරි යගෙයි. වෙන භාවනාවක් කරන්න ගියත් ආනාපාන සතියෙම හිත පිහිටන්නේ හේතුව යා වැඩිපුර කැමැති වැඩිපුර පුහුණු හිත හුරු වෙලා තියෙන ආනාපාන සතියට නිසා. සමහර අයට වෙන භාවනාවල් හොඳට කරන්න පුළුවන් ආනාපාන සතිය කරන්න අමාරුයි. ඒතර මොකටද අපි මේ හැම භාවනා ක්‍රමයක්ම ඉගෙනගෙන ඉන්න එක වටිනවා. එතනම ආනාපානසති භාවනාව කියන්නේ හරි ප්‍රණීත භාවනාවක්. කොච්චරද කියනවනම් ඇවිස්සිච්ච හිත් තියෙන අයට විතර්ක වැඩි චරිතයට සුදුසුම භාවනාව තමයි කියන ආනාපාන සති භාවනාව. දූවිලි ඇවිස්සිච්ච තැනකට පිනි පොදක් වැටුණාට පස්සේ වැස්ස වැටෙනකොට අර දූවිලි ටික එහෙම සංසිඳිලා යනවා වගේ විතර්ක වැඩි කෙනා ආනාපාන සතිය වැඩුවොත් එයාගේ විතර්ක සංසිඳිලා යනවා කියනවා. විතර්ක සංසිඳන භාවනාව. සහේ කියන්නේ ගොඩාක් හිතා ඉන්නේවා. සංසිඳී යනවා. ආනාපාන සතිය තුලින්. සෙලවෙන්නේ නැති කයක් ඇති වෙනවා. දැන් අපි දැකලා තියෙනවා සමහර අය ආනාපාන සතිය මේ අර කරනකොට ඔළුව හොල්ලන ගතියක් සමහර අයගේ දැකලා තියෙනවා. ඒකට එහෙම වෙන්නේ එයා ආයාසයෙන් ආස්වාස් ප්‍රාස්වාස කරනවා. ඒකට අර හුස්ම රැල්ල ගන්න හදනකොට හෙලනකොට එයාගේ කය එයාගේ සිතවිල්ලත් එක්ක සම්බන්ධ වෙලා තියෙන නිසා කය හෙල්ලි යනවා. එහෙම නැතු හුස්ම රැල්ලට සිහිය අරගෙන කය හුඟක් පහසු කරවලා අර ආස්වාස් ප්‍රාස්වාස දිස් බලාගෙන හිටියනම් කය සෙලවෙන්නේ නැති මට්ටමටපත් වෙනවා. එතකොට පින්වතුනි ඔන්න ඉතින් අපි මේ භාවනා ක්‍රම ගැන අහලා හිත පහදවාගෙන ඊට පස්සේ පුරුදු කරගන්න පුළුවන් අය ටික පුරුදු කරගෙන සමහර ඉන්නවා ආච්චියම්මලත් ඉන්නවා. දැන් මම වයසක අය උදාහරණයක් ගත්තේ තරුණ අයට කොහොමදත් කරන්න පුළුවන්. තරුණ අයට කොහොමදත් කරන්න පුළුවන්. මට මතකයි අපි ඉස්කෝලේ යන කාලේ අපි ඉස්කෝලේ පන්තියේ ළමයි හිටියා ආනාපාන සතිය තනියෙන් පුරුදු කරනවා. මට ඇවිල්ලා කිව්ලා තියෙනවා මම මෙහෙම භාවනා කරනවා කියලා. එයාලා උස්ම ආස්වාස ප්‍රාස්වාස ඒක කොහෙන් හරි අහලා ඒක කරනවා. ඒකට ඒ නිසා සමහර අයට භාවනාව ගැන අහනකොට ඉගෙන ගන්නකොට එයාලගේ සංස්කාරات එක්ක ඒකට කැමැත්ත ඇති වෙනවා. හරි හොඳයි. මේ විදිහට කරගෙන ගියොත් භාවනාවේ අමාරු වෙන්නේ නැහැ. ඒකට බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙන් පරිබාහිරව භාවනාව ඉගෙන ගන්න ගියොත් අමාරු වෙටුණත් ගොඩ ගන්න පැත්තක් පේන්නේ. මේ බුදුරජාණන් වහන්සේ වදාළ ක්‍රමය අමාරු වෙටන එකක් නෙවෙයි.
එතකොට පින්වතුනි ආනාපාන සතියෙම ඒ භාවනාවම ඉදිරියට දියුණු කරගෙන යන කෙනෙක් අරහත්ත්වයට පත් වෙන තාක්ම ආනාපාන සති භාවනාව තුළින් අත්දකින අවස්ථා ටිකක් තියෙනවා. ඒ අවස්ථා ටිකම ඒ ආනාපාන සති භාවනාව රහත් වෙන කල්ම වැඩුවොත් කෙනෙක් ඒ අතරතුර භාවනාවේ අත්දකින අවස්ථා තියෙනවා. ඒ අවස්ථා කොටස් 4කට බෙදෙනවා. එකක් කායානුපස්සනාව. සමහර ආනාපාන සති යම් ස්වභාවයක් තියෙනවා. ඒක කයින් තමයි අත්දකින්නේ. ආනාපාන සති භාවනාවේ යම් ස්වභාවයක් තියෙනවා. ඒක වේදනාවෙන් අත්විඳින්නේ. ආනාපාන සති යම් ස්වභාවයක් තියෙනවා. ඒක සිතෙන් අත්විඳින්නේ. ආනාපාන සති යම් ස්වභාවයක් තියෙනවා. ඒක ධර්මතා විදිහට අත්විඳින්නේ. එතකොට කොහොමද මම ওই කියපු කාරණාව තේරුම් ගන්නේ? බුදුරජාණන් වහන්සේ දවසක් ආනාපාන සති භාවනාව වඩන්නේ මෙහෙමයි කියලා ආනන්ද ස්වාමීන් වහන්සේට වදාලා. ආනන්ද ස්වාමීන් වහන්සේට වදාලා පින්වත් ආනන්ද එකම එක ධර්මයක් හරියට වැඩුවොත් කාරණා 4ක් වැඩෙනවා. ඒ 4 වැඩුණොත් 7ක් වැඩෙනවා. 7ක් වැඩුණොත් 2ක් වැඩෙනවා. මේ දෙකක් ප්‍රතිඵල විදිහට ලැබෙනවා. ඒ එකම එක දේ තමයි ආනාපාන සතිය. ඒක හරියට වැඩුවොත් 4ක් වැඩෙනවා කිව්වේ 4 සතිපට්ඨානෙම වැඩෙනවා. 4 සතිපට්ඨානෙ හරියට වැඩුණොත් 7ක් වැඩෙනවා කියන්නේ සත්ත්ව බොජ්ජංග වැඩෙනවා. සත්ත්ව බොජ්ජංග වැඩුණොත් 2ක් සාක්ෂාත් වෙනවා කිව්වේ විද්‍යා විමුක්තිය. එහෙනම් එකම එක භාවනාවක් කායානුපස්සනාවේ තියෙන මේ ආනාපාන සති භාවනාව 4 සතිපට්ඨානෙම වැඩෙන විදිහට කොහොමද යන්නේ? එහෙම නැත්නම් මම අර කිව්ව විදිහට අරහත් වේ දක්වාම ආනාපාන සති භාවනාවේ අත්දැකීම් මොනවද? ඒ එකක් තමයි පින්වතුනි මේ භාවනාව වඩන කෙනා සිහියෙන් යුතුව ආස්වාස කරනකොට සිහියෙන් යුතුව ප්‍රාස්වාස කරනකොට දීර්ඝ ආස්වාස ප්‍රාස්වාස දැනගන්නකොට කිටි ආස්වාස ප්‍රාස්වාස දැනගන්නකොට සම්පූර්ණයෙන් කය දැනගෙන ආස්වාස ප්‍රාස්වාස කරනකොට ආස්වාස ප්‍රාස්වාස නම් වූ කාය සංස්කාරයේ සැහැල්ලු වෙමින් සංසිඳවා ආස්වාස ප්‍රාස්වාස කරනකොට මේ ඔක්කොම කයේ අත්දැකීම් බවට පත් වෙනවා. කියන්නේ සම්පූර්ණ මේ කයත් එක්ක ප්‍රතිබද්ධ වෙලා තියෙනවා. ඔය අද මේ අපි මේ කතා කරපු කායානුපස්සනාවේ මූලික පියවර 4. මේ ඔක්කොම කායානුපස්සන. මේ ආනාපාන සතිය වඩනකොට ප්‍රීතියක් ඇති වෙනවා. ඒ ප්‍රීතියත් එක්කම ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා. ඒකට කියනවා පීති පටිසංවේදී අස්සසි සාමිති සික්කති පීති පටිසංවේදී පස්සසි සාමිති සික්කති කියලා. ඒතර ප්‍රීතියෙන් ආස්වාස ප්‍රාස්වාස කරලා මේ භාවනාවේ හොඳට සිහිය පිටවගෙන ඉන්නකොට ප්‍රීතියත් එක්ක සැපය ඇති වෙනවා. ගොඩාක් සැපයක් ඇති වෙනවා. ඒ සැපයත් දැනගෙනම ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා. සුඛපටි සංවේදී අස්සසි සාමිති සික්කති සුඛපටි සංවේදී පස්සසි සාමිති සික්කති. එතකොට ආනාපාන සතියේ ප්‍රීතියයි සැපයයි කියන දෙක චිත්ත සංඛාර ගණයට වැටෙන්නේ. එතකොට චිත්ත සංඛාර පටිසංවේදී ප්‍රීතිය සැපය අත්විඳ විඳ ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා. ඊට පස්සේ වෙන්නේ චිත්ත පස්සම්භයං චිත්ත සංඛාරා. ඒ ප්‍රීතියයි සැපයයි සංසිඳවා ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා. එතකොට බලන්න මොන අත්දැකීම ලැබුණත් ආස්වාසය ප්‍රාස්වාසය කියන එකෙන් එයා බැහැර වෙන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මේ ඔය ප්‍රීතිය සැපේ කියන ඒවා විඳින දේවල්. ඒ නිසා ওই කාරණා 4ම ඔය දැන් ආනාපාන සතියේ ඔය ප්‍රීතිය විඳින එක සැපේ විඳින එක ප්‍රීතිය සැපේ චිත්ත සංඛාර විඳින එක ඒව සංසිඳවන එක ඒ ඔක්කොම වේදනානුපස්සනාවටයි.
ඊට පස්සේ මේ ආස්වාස ප්‍රාස්වාසයේ හොඳට දැන් කරනකොට දැන් මෙයාට මේ ප්‍රීතිය සැපේ හොඳට දැනෙනවනේ. දැනෙනවත් එක මෙයාට අර කයෙන් වේදනාවෙන් අර සිත සැහැල්ලු වෙලා ගිහිල්ලා ඒ කෙරෙහි ග්‍රහණය නොවීම ගිහිල්ලා හිතම ප්‍රකට වෙන්න ගන්න. චිත්ත පටිසංවේදී අස්ස සිස්සාමිති සික්කති. මේ ආස්වාස ප්‍රසවාස කරද්දී හිත කියන්නේ මොකද්ද කියලා තේරෙන්න ගන්නවා. හොඳට තේරෙනවා. ඒත් ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා. ඊට පස්සේ දැන් මෙයාට මේ පෙර නොවූ විරු අත්දැකීමක් නෙමෙයි. ජීවිතේ නොලැබූ අත්දැකීමක්. ඒතර මේවත් එක්ක මෙයාට හොඳට ප්‍රමෝදය උපදිනවා. අභිප්පමෝදයන් චිත්තං අස්ස සිස්සාමිති සික්කති. හිතේ ශෝකේ නෑද? ප්‍රමෝදයමයි තියෙන්නේ. ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා. ඊට පස්සේ එහෙම ආස්වාස ප්‍රාස්වාස කරනකොට හොඳටම සංසිඳිලා නීවරණ දුරින්ම දුර වෙලා ඈතට ගිහිල්ලා. දැන් කාමරාගෙන් බැට කන්නේ. පටිගින් බැට කන්නේ. තරහෙන් බැට කන්නේ. නිදිමතෙන් බැට කන්නේ. හිත විසිරෙන්නේ. විචිකිච්ඡාවක් නෑ. හොඳට ආනාපාන සති භාවනාවයි. සමාහිතං වා චිත්තං අස්ස සිස්සාමිති සික්කති. සමාහිත හිත පවතිනවා. එය දැනගනිමින් ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා. ඊළඟට සමාහිතං වා චිත්තං පස්ස සිස්සාමිති සික්කති. ඒ තුල හික්මෙනවා. හික්මෙනවා කියලා කියන්නේ හොඳට පුහුණු කරනවා ඒ තුල. හිත. ඊට පස්සේ විමෝචයන් වාස සිස්සා. විමෝචයන් කියන්නේ නීවරණ ආය හට නොගන්ටම දුරින්ම දුරු කරමින්ම ආනාපාන සතියෙම ප්‍රකට වෙමින්ම ඒ ධර්මතා ප්‍රකට වෙමින්ම ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළා මේ ඔක්කොම සිතත් එක්කයි ප්‍රතිබද්ධ වෙලා තියෙන්නේ. නිසා මේවා චිත්තානුපස්සනාවටයි තියෙන්නේ. ඔය ආනාපාන සතිය ඉදිරියට වඩනකොට ලැබෙන අත්දැකීම් ටික. ඒ කියන්නේ මේ ලෝකේ ඕනම කෙනෙකුට අත්දකින්න පුළුවන් එකක් ඔය. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ එක එකිනෙක ආනාපාන සතිය එක එක විදිහට ඒ කාලේ වඩලා තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ ආනාපාන සතිය විස්තර වශයෙන් දේශනා කරනවා නම් මේ විදිහටයි දේශනා කරන්න ඕන කියලා ඔය දැන් කියපු විදිහට තමයි දේශනා කළේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ කරුණු කාරණා තේරුම් ගනිමින් ওই විදිහට ආස්වාස ප්‍රාස්වාස කරනකොට බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් ආනන්ද සිහි මුලා වී ගිය කෙලෙස් ප්‍රහාණය කළ හැකි පරිදි ආනාපාන සති භාවනාව තුළ නුවණ දියුණු කර ගැනීමට අසිරු තැනැත්තාට මම ආනාපාන සති භාවනාව වැඩිම ගැන නොකියමි. ඒ කියන්නේ සිත උමතු වෙච්ච කෙනෙකුට මෝඩ කෙනෙකුට ආනාපාන සතිය ඔච්චර දුර වඩන්න බෑ කියනවා. හොඳට සිහිය තියෙන කෙනෙකුට නුවණ තියෙනකොට තමයි දුරට ආනාපාන සතිය වඩන්න පුළුවන්. ඊළඟට අනිච්ඡානුපස්සී අස්ස සිස්සාමිති සික්කති. අනිච්ඡානුපස්සී පස්ස සිස්සාමිති සික්කති. අනිත්‍ය දැක දැක ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා. අනිත්‍ය දැක දැක ඒ හට ගැනීමක් පේනවා වෙනසීමක් පේනවා. අනිත්‍යම ප්‍රකට වෙනවා. ආස්වාස ප්‍රාස්වාසය තුළ. ඊට පස්සේ විරාගානුපස්සී අස්ස සිස්සාමිති සික්කති විරාගානුපස්සී පස්ස සිස්සාමිති සික්කති. අනිත්‍ය දකිනකොට හිත ඇලෙන්නේ. හිත ඇලෙන්නේ නැතුව යනවා. හිත ඇලෙන්නේ නැතුව යනවා. ඇලීම දුරු වෙවි යන බව තේරුම් අරන් ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා. ඊළඟට ඒකට කියනවා විරාගානුපස්සී අස්ස සිස්සාමිති සික්කති විරාගානුපස්සී පස්ස සිස්සාමිති සික්කති කියලා. ඊළඟට ඒ විදිහට ඒකේ හොඳට හික්මෙනවා.
එහෙම හික්මෙනකොට එයාගේ හිත කෙලෙසුන් නිරුද්ධ වෙනවා. හිත තුල කෙලෙස් නිරුද්ධ වෙවි යනවා. පංච උපාදානස්කන්ධෙට තියෙන ඇල්ම නිරුද්ධ වෙවි යනවා. ආස්වාස් ප්‍රාස්වාස කෙරෙහි තියෙන ඇල්ම තෘෂ්ණාව කෙලෙස් නිරුද්ධ වෙවි යනවා. නිරෝධානුපස්සී යස්සසි සාමිති සික්ඛති. නිරෝධානුපස්සී පස්සසි සාමිති සික්ඛති. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඒ කොටසයිති. අනිච්ඡානුපස්සී, විරාගානුපස්සී, නිරෝධානුපස්සී ඒ කොටස අයිති සම්පූර්ණ ධම්මානුපස්සනා. ඔය විදිහට වඩනවා නම් ඔය විදිහේ සිහියක් තියෙනවා නම් ඒ සිහිය සති සම්බොජ්ජංගේ. ඔය විදිහේ විමසීමක් තියෙනවා නම් ඒ විමසීම ධම්මවිචේ සම්බොජ්ජංගේ. ඔය විදිහට ප්‍රීතිය විඳින්මින් ආනාපාන සතිය කරනවා නම් ඒක ප්‍රීති සම්බොජ්ජංගේ. ඔය විදිහට නොකඩවා ආනාපාන සතිය වඩනවා නම් ඒක විරිය සම්බොජ්ජංගේ. ඔය විදිහට හිත එකඟ කරනවා නම් ඒක මේ විදිහට ආනාපාන සතිය වඩද්දී ඒක හිත සැහැල්ලු කිරීම පස්සද්ධි සම්බොජ්ජංගේ, සමාධි සම්බොජ්ජංගේ. මේ විදිහට කිසිම ආස්වාස ප්‍රාස්වාසයක් කෙරෙහි හෝ පංච උපාස්කන්ධය කෙරෙහි හෝ නොඇලී සිත උපේක්ෂාවටපත් වී යනවා. ඒක උපේක්ඛා සම්බොජ්ජංගේ. මේ උපේක්ඛා සම්බොජ්ජංගේ කියන්නේ උපේක්ෂා විඳීම නෙවෙයි. ඇලීම් ගැටීම් වලින් දුරු වීම තුළින් ඇති වෙන අවබෝධ ඥානය. උපේක්ඛා සම්බොජ්ජංගේ. එතකොට පින්වතුනි එතකොට ආන්න ওই විදිහට බොජ්ජංගත් වැඩෙනවා නම් එයාට අනිවාර්යෙන් විද්‍යා විමුක්ති සාක්ෂාත් වෙනවා. විද්‍යා විමුක්ති සාක්ෂාත් වෙනවා. ඉතින් මේ විදිහට ඔය කෙටියෙන් විස්තර කළේ. එතකොට ආනාපාන සතිය එච්චර දුරකට වඩන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න පටන් ගත්තේ කොතනින්ද? දැන් ඔය නිවන දක්වා ගිය ගමනක් ගැන අහලා අම්මෝ මේවා කොහොමයි කරන්නේ කියලා පසුබාන්න එපා. පටන් ගත්ත තැන මතකද? කැලේකට හෝ ගහක් මුලකට හෝ ඒ කාලේ සංඛ්‍යාව වැඩියා. ඔබට නම් විවේක තැනක කරදර අඩු කට්ටිය ගැවසෙන්නේ නැති තැනකට වෙලා පොඩ්ඩක් විවේකයෙන් කය හොඳට ඍජු කරගෙන භාවනා ආරමුණේ සිහිය පිහිටවල ආස්වාසය ප්‍රාස්වාසය කියලා සිහිය පිහිටනවා. කලබල වෙන්නේ නැහැ. එකපාරම කාමරයට දුවගෙන ගියා දොර දඩස් කාලා වැහුවා ඇඳේ ඉඳගත්තා ඇස් දෙක පියාගත්තා අත් දෙක තියාගත්තා ආස්වාසය ප්‍රාස්වාසය කියලා මේ දඩිමුඩිය කරන්න පුළුවන් දේවල් නෙවෙයි. හරි සැහැල්ලු වෙන්න. කය සැහැල්ලු කරගෙන පාඩුයි හිමීට මේක දැන් මෙහෙම කරන්නකෝ. බුදුන් වඳිනවානේ මං හිතනවානේ ඉතින් කවුරුත් බුදුන් වඳිනවා ඇති කියලා උදේ හවස. උදේ හවස බුදුන් වඳලා වන්දනාවෙන් පස්සේ මෛත්‍රී භාවනාවත් කරනවානේ. මෛත්‍රී භාවනාවත් කරලා ඔන්න හිත ටිකක් සැහැල්ලු වෙලා තියෙන වෙලාවේ ආන්නේ ඊට පස්සේ කය ටිකක් ඍජු කරගෙන ආස්වාසය ප්‍රාස්වාසය කියලා සීකන එක විනාඩි 5ක් වගේ පුරුදු වෙන්න. රැයට නිදා ගන්න යන වෙලාවට කය ඍජු කරගෙන ওই විදිහට විනාඩි 10ක් විතර ආස්වාස ප්‍රාස්වාසය සීවිඩ. හැබැයි විශේෂයෙන් නිදා ගන්න යන රාත්‍රී කාලේ භාවනා කිරීමේදී විශේෂයෙන් සැලකිලි යුතුමත් විය යුතු කාරණාවක් තියෙනවා. ඒ තමයි ඒ භාවනා අරමුණ ඒ භාවනා කළා එහෙම නින්දට යන්නේ නැහැ. ඒ භාවනාව නතර කරන්න ඕන. ඒ කියන්නේ ආනාපානසති භාවනාව වැඩුවා නම් මම දැන් ආනාපානසති භාවනාව නතර කරනවා කියලා හිතලා ඊට පස්සේ භාවනාව නතර කරලා පොඩ්ඩක් නැගිටලා වතුර එකක් හරි බීලා ඒ වගේ භාවනාවත් නින්දත් අතර යාගේ අතරක් තියෙන්න ඕන. නැත්තම් සමහර අය වෙලා තියෙන නිකම් භාවනා කරනවා කියලා ඕම එහෙම නින්දට ගිහලා හීනක් දැකලා විකාරයක් දැකලා උදේට නැගිටලා ඊට පස්සේ කියනවා භාවනාවේ මෙහෙම වුණා කියලා. ඒ අතරක් තිබ්බම හරියකට. ඊට පස්සේ සමහර අයට භාවනා බොහෝ විට මේ සමාධිය ඇති වෙන්න ඉඩ තියෙනවා. ඊටකොට එයා කරන්න ඕන මේ භාවනාව කරලා දැන් තමන්ට සමාධියක් ඇති වුණා නම් දැන් නිදා ගන්නත් ඕන නම් දැන් සමහර වැඩ කටයුතු වලට යන අය
මට හම්බුණා එක් උපාසිකාවක් සාමාන්‍යයෙන් මාන්ට මතක හැටියට ආනාපානසති භාවනාව වෙන්න ඕන. ඒත් රෑ 10ට භාවනාව පටන් ගන්න පාන්දර 4ට එයා භාවනාවෙන් නැගිටින්නේ. එතකොට වැඩට යන්න එයා නැගිටින්නේ භාවනාවෙන්. එතකල් ඒ රාත්‍රී 10 ඉඳලා පාන්දර 4 වෙනකල් ආනාපානසති එයාගේ සමාධිය තියෙනවා. එතකොට මේ සමාධිය විස්තර කරන විදිහත් එක්ක ධර්මයට එකඟයි. මෙයා මුලා වෙලා කියලා අපිට වචනයක් කියන්න අවස්ථාවක් නැහැ මේ භාවනාව විස්තර කරන විදිහට. එහෙම අයත් ඉන්නවා. එතකොට මේ කොල්ල කුරුට්ටෝ මේ අද කාලේ තාක්ෂණෙත් එක්ක විනාශ වෙවි යද්දි ඉතින් ඒ අතරතුර ඔහොම සමාජයකුත් තියෙනවා. ගුණධර්ම මේ ලෝකෙන් අතු ගෑවිලා නැහැ. කුසල් වඩන අය භාවනා වඩන අය මේ ලංකාවෙන් තුරන් වෙලා නැහැ. ඉතින් ඒ නිසා සමාධියක් වගේ කෙනෙකුට ඇති වුණොත් එහෙම එයා මේ හිත එකඟ වීමත් එක්කම ආස්වාස් ප්‍රාසාස සිහි පිහිටවලා මම දැන් සමාධියෙන් නැගිටිනවා කියලා ඒ සමාධියෙන් එයා ඉවත් වෙන්න ඕන. හිතට අරමුණක් දාන්න ඕන. දැන් මම සමාධියෙන් මේ භාවනාවෙන් නැගිටිනවා කියලා. මම මේ භාවනාවෙන් සමාධියෙන් මේ නැගිටිනවා කියලා ඒ සංඥාව දාන්න ඕන. එක අතරක් තියෙනවා. ඊට පස්සේ තමයි යා නැගිටලා පොඩ්ඩක් ඇස් දෙක ඇරලා වතුර ටිකක් තියෙනවා නම් බීලා පොඩ්ඩක් මේ ඊට පස්සේ තමයි යා නිදාගන්නේ. එහෙම හරි හිතෙන් එකඟ වීමත් එක්කම එහෙම මහන්සි වෙලා එහෙම මේ එතකොට අර අපි සකසා භාවනා කළා වෙන්නේ නැහැ. ඕක අයිති සකසා භාවනා කිරීමට. ඊට පස්සේ තව සමහර අයට සමාධියක් ඇති වෙලා පළවෙනි දවසක වගේ ගොඩාක් වෙලා ඉන්න පුළුවන් එයාට. දෙවෙනි දවසේ එයා අර පළවෙනි දවසේ ඇතිවෙච්ච අත්දැකීමත් එක්ක දෙවෙනි දවසේ ඉඳ ගන්නවා අදත් මං ගොඩාක් වෙලා ඉන්නවා කියලා. නමුත් එයාගේ හිතට අර විතර්කයේ බාධා කරනවා. දැන් සමාධිය ඇති වෙයි, දැන් සමාධිය ඇති වෙයි කියන. ඒ නිසා පළවෙනි දවසේ වගේ හිත එකඟ වෙන්නේ නැහැ. ඒ නිසා භාවනා අත්දැකීම පළවෙනි දවසේ ලැබපු එක දෙවෙනි දවසේ ලබන්න ඕන කියන අදහසින් ඉඳ ගන්න හොඳ නැහැ. අපිට ඕනනේ එකම එක දෙයයි ආස්වාසය 100ෙන් ගන්නවා ප්‍රාශ්වාසය 100ෙන් ගන්නවා. එතකොට අපි ඕන කියමු බයිසිකලයක් පාග වේගෙන් යනවා පාරක. යනකොට මෙයා ගිමනින් යනකොට හුලං වදිනවා සැපයි. ඉතින් මෙයා මේ සැපේට අහුවෙලා පාගන එක නතර කරනවා බයිසිකලේ. බයිසිකලේ පාගන එක නතර කරපුවම බයිසිකලේ නතර වෙනවා. ඒ වගේ භාවනාවේ අත්දැකීමක් ලැබුණා නම් සැපයක් හෝ ප්‍රීතියක් හෝ ඒක ලැබෙන්නේ ආස්වාස ප්‍රාස්වාසයේ සිහිය පිහිටුවීම තුළින්. එතකොට එයා අර සැපයට ආස වෙලා ආස්වාස ප්‍රාස්වාසයේ සිහි කරන එක නතර කළොත් එහෙම එයාගේ භාවනාව එතනින් නතර වෙනවා. මේක කුසල් දහම් වල යා මුලා වුණා. ඉතින් ඒ නිසා හොඳට ඒ ගැන අපි කල්පනාවෙන් වාසය කරන්න වෙනවා. ඉතින් කොහොමදත් ඉතින් අපි දුර දේවල් කතා කළාට පටන් ගන්න තියෙන්නේ ආස්වාසයක් ප්‍රාස්වාසයක් කියලා පොඩි වෙලාවක්. තවත් සමහර අයට එක දිගට ඒ වගේ භාවනා කරගෙන යන්න තියෙනවා නම් එයා භාවනා සමාධියත් එයාට ඇති වෙනවා නම් එයා ඒ භාවනා සමාධිය හුරු කරනවා. ඉස්සෙල්ලා විනාඩි 10කට. කෙලින්ම සංඥාවක් දෙනවා මේ භාවනා සමාධිය විනාඩි 10ක් තියෙන්න ඕන. ඒ වගේ ඒ සමාධිය වශී කරගන්නවා. ඒ වගේ දේවල් කරනවා. ඒ පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ වචනෙන් තොරතුරු ඕනේ නම් සංයුත්ත නිකායේ ඥාන සංයුත්තේ කියලා. වෙනමම ඒ භාවනා හුරු කරන විදිහේ විස්තර තියෙනවා. පරිවර්තනක් තියෙනවා. ඉතින් මම හිතනවා කෝකටත් මුලින්ම අපි මේවා පුරුදු කරගන්න එක ගොඩක් හොඳයි මූලික පියවර කියලා. ඉතින් ඒ නිසා ඔන්න අද දවසේ ආනාපාන සති භාවනාව තවදුරටත් වඩන හැටි තමයි ඉගෙන ගත්තේ කායානුපස්සනාවේ. එතකොට මම හිතනවා සතර සතිපට්ඨානය ගැන අපි ඉගෙන ගනිද්දී කායානුපස්සනාවේ ආනාපාන සතිය අපි දැනට ඉගෙන ගත්තා ප්‍රමාණවත්. ඒ නිසා අපි ඊළඟ දවසේ ඉරියාපත සති සම්පජාන ආදී භාවනා ඉගෙන ගන්න ඕන. එතකොට ඒවා ගැන තොරතුරු දැනගන්න ඕන. හිතන්න පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ විදිහට අපි නිවන් මාර්ගය දැනගන්න බෑ. මේ දැනුම ගයක් පාසා තියෙන්න ඕන.
අම්මලා දරුවන්ට කියලා දෙන්න ඕන. දරුවන්ට භාවනාවක් ගැන කියලා දෙන අම්මලා තාත්තලා මේ ලංකාවේ කී දෙනෙක් ඇතිද? දරුවොත් එක්ක අම්මලාත් විනාඩි 5ක් එකතු වෙලා එක ගෙදර මේ හවසටවත් බුදුන් වැඳලා ටිකක් භාවනා කරන ගෙවල් ලංකාවේ කීයක් ඇතිද? ඒකයි. ඊළඟට අපි ඔන්න මහා රුවන්වැලි සෑය වඳිනවා, අඟුලිමාල සෑය වඳිනවා, ස්තූප වඳිනවා. ඒ වන්දනාව අතරට අපිට වන්දනාවෙන් පස්සේ විනාඩි 5ක් 10ක් භාවනාවට අපිට ඉන්න නැත්තම් අපේ ජීවිතේට අලුත් දෙයක් අපි එකතු කරගන්න ඕන. අපි දහමෙන් වැඩෙන්න ඕන. ඒ නිසා අපි කාටත් මේ භාවනාකම පුරුදු කරගන්න වාසනාව ලැබේවා කියලා අපි සිත ප්‍රාර්ථනා කරනවා. ඉතින් පින්වත්නි, අද දවසේ පිවිතුරු නිවන් මඟ උතුම් දහම් වැඩසටහන සඳහා රඹාවැව පාර මෛත්‍රීගම පණ්ඩිකාර මඩුව ලිපිනේ පදිංචි පින්වත් සන්ධ්‍යා කුමාරී හේරත් මහත්මිය ධර්ම දානය සිද්ධ කරන්නේ. ඉතින් මේ පින්වතුන් බොහෝ පින් රැස් කර ගන්නවා. පින්වතුනි, මේ පරම ගම්බීර නිවන් මාර්ගය තමයි ඉතින් අපි මේ සරල වචන වලින් කිව්වට මේක මේ දුර්ලභ දෙයක්. පින් තියන අය පුරුදු කරන එකක්. පූරිත පින් තියන අය පුරුදු කරන එකක්. නිවන් මාර්ගයේ මාර්ගඵල ලබන අය පුරුදු කරපු එකක්. බුද්ධ ශාසනයේ හරේම හොයන අය පුරුදු කරපු එකක්. ඉතින් ඒ නිසා එක්කෙනෙක් හරි මේ මාර්ගය පුරුදු කරනවා නම් ඒ අයට මේ දහම් කරුණු වලින් යම් උපකාරයක් වෙනවා නම් ඒක කොයි තරම් වටිනවද? මේ ලංකාවේ කෝටි 2.5ක් සසරට වැටෙද්දී එක්කෙනෙක් හරි නිවන කරා යනවා නම් ශ්‍රේෂ්ඨයි. එක්කෙනෙක් හරි මේකෙන් ගැලවෙන එක. ඉතින් ඒ නිසා ධර්ම දානෙ දුන්න පින්වතුන් අප්‍රමාණ සතුටටපත් වෙන්න අපි බොහෝ පින් රැස් කරගත්තා කියලා. ඉතින් සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වී මේ සියලු දෙනාව ආරක්ෂා කරත්වා. දහමේ හැසිරෙන අයට උපකාර සලසත්වා කියලා අපි දෙවියන්ට පින් දෙනවා. මිය පරලෝකීය බන්දුල පත්මසිරි බණ්ඩාර පියාණන්ට සහ වෛද්‍ය මොනසිංහ මහත්මියට මේ පින් අනුමෝදන් වේවා. අනන්ත සසරේ කවුරුත් නමින් මිය පරලෝකීය ඥාතීත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වී පරලෝ සැපේ වේවා කියලා පින් පමුණවනවා. පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ සතර සතිපට්ඨානය අපිට පැහැදිලි කරලා බුද්ධ දේශනා පැහැදිලි කරපු නිසා තමයි අපි අද මේ වගේ දහම් කරුණු ටිකක්වත් කතා කරන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ශාසනය ගැන තේරුම් ගන්න. ඉතින් ගුරු දෙවිඳුන් නිදුක් වේවා, නිරෝගී වේවා, දීර්ඝායුෂම ලබත්වා. සියලුම ස්වාමීන් වහන්සේලා තනගාරිකා මෑණිවරුනුත් පැවිදි අපේක්ෂක දූපතුනුත් සියලු දෙනාට මේ පින් බලයෙන් කායගත සතිය කායානුපස්සනා භාවනාව ඉතාමත් හොඳින් දියුණු පවුණු කරගන්නට වාසනාව ලැබේවා. ඒ වගේම සුජීවත්ව සිටින HB කුසුමාවතී මෑණියන්ට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා. කොරෝනා වෛරසයෙන් රෝගාතුරව සිටින ලක්වැසි ලෝවැසි සියලු දෙනා මේ පින් බලෙන් නිදුක් නිරෝගී වේවා. ඊතා ඉක්මනින් කොරෝනා වසංගතයේ මේ ලක්දිවයිනෙන් තුරන් වේවා. සන්ධ්‍යා කුමාරී හේරත් මහත්මිය ඇතුළු ඒ පවුලේ සියලු දෙනාටත් ධර්මයේ ශ්‍රවණය කරපු ඔබ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. මව් දෙමව්පිය ඥාති බන්දු මිත්‍රාදීන්ටත් කාර්ය මල්ලී සියලු දෙනාටත් පින් සිදු වේවා. අපි කාටත් ආනාපාන සති භාවනාව දියුණු කරගන්න ලැබේවා. කායානුපස්සනාව තුළ හිත පිහිටාවා. ගෞතම සසුනේ පිහිට ලබන්නට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින් හේතු වාසනාම වේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.